ඊයේ මේ කියපු එක තැනක ඇති පරදුක්කේ සති සාදුණං හදයන් කම්පණං කරෝති इति කරුණා කියලා එන්න ඕන හරි. අර අනුන්ගේ දුක දැක දුක් කීම තමයි මේ අනුන්ගේ දුක දැක හදෙහි ඇතිවන් මේ හදෙහි ඇතිවන්නා වූ කම්පණය කරුණාවයි කියලා එන්න ඕන හරි. ඊට පස්සේ දැන් අපි එතෙන්ට ආවේ පරදුක්ක දුක්ඛිත කියන වචනේ නේද? මොකද පරදුක්ක දුක්ඛිත කිව්වේ? අනුන්ගේ දුක දැක දුක් වන පරදුක්ක දුක්ඛිත. ඊට පස්සේ මේ කුස ජාතකය ඇතුළු මේ ජාතක කතා පොත් වහන්සේ කොයි කාලෙද මේ අපිට බිහි වෙන්නේ? කුරුණෑගල යුගී ඊළඟට 550 ජාතක කිව්වට කීයද තියෙන්නේ ඔක්කොම ජාතක කතා? 547යි. 547. ඒතකොට කුස ජාතකේ කීවෙනි එකද? 505 බෑ හරියට බෑ තියෙනවා. 523. ඊළඟට මේ කුස ජාතකයේ ගැන තියෙන අපූර්ව කියමනක් මේ මාටි වික්‍රමසිංහ මහත්තයා කියනවා අවුරුදු 200ක් ඉඳලා මේ ලබන්නා වූ ජීවන අත්දැකීමක් ගන්න පුළුවන්ලු ජාතක කතා පොත් වහන්සේ එකපාරක් කිව්වොත්. දැන් මේ විභාග වලට විතර නෙමෙයි විභාග වලට එක එක පන්ති වල එක එක ජාතක කතා තියෙනවා. හැබැයි පුළුවන් නම් ඕක මේ විභාග වලින් පස්සේ හරි කමන්නේ. පුළුවන් නම් කියවන්න බලන්න ලොකු දෙයක්. හරි මම කියවල තියෙන එකයි මම කියන්නේ. ඊළඟට මේ කවුද මේකට මැදිහත් වෙච්ච ප්‍රධානියෙක් ගැන සඳහන් වෙනවා. 4 වෙනි පරාක්‍රම බාහු රජතුමා මෙන්න මෙයාව තමයි මේ සඳහා යොදවලා තියෙන්නේ. කවුද මැදිහත් වෙලා ඉන්නේ? වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයානේ. හොඳයි. කුරුණෑගල යුගයේ කුරුණෑගල අවදිය. ඉතින් අපි ඊ කතා කරා මේ පළවෙනි ඡේදයේදී ලොකු වචන තියෙනවා බුදුරජාණන් වහන්සේව වර්ණනා කිරීම සඳහා. ඊළඟට එතනින් මෙහාට තියෙන්නේ දැන් මේ ටිකෙන් ටික අපිට වචන සරල වෙනවා අපිට තේරෙනවද? තේරෙනවද එහෙම කතාවක්? ඒතර පළවෙනි ඡේදය තේරෙන්නේ නැහැ කියන්නේ කුස ජාතකයේ අතාරින්න ඕන එකක්ද? නෑ නෑ එහෙම වෙන්නේ නැහැ. සමහරවිට ළමයි කතා කරන දේවල් එක මට තේරෙනවා මේ කුස ජාතකයේ තේරෙන්නේ නැහැ කියන්නේ එහාට යන්න තියෙන්නේ කියවලා නැහැ වගේ. හැබැයි පළවෙනි ඡේදය පොඩ්ඩක් දිග අරගත්තොත් හරියකට ඊට පස්සේ මේ වර්තමාන කතාව කොටස වෙනකොට ටිකක් තේරෙනවා ඇත්තටම නේද? තනියෙන් කිව්වත් තේරෙන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ මැදිහත් වීමක් ආවත් යම් අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට මේ ඔන්න දැන් ශාසනයෙහි උකටලී වුණු භික්ෂුන් වහන්සේ නමක් අරඹයා තමයි මේ කතාව දේශනා කරලා තියෙන්නේ. මතකද ඔය කතාව? හරි. එතෙන්දී අර හාමුදුරුවන්ට සර්වාභරණයෙන් විභූෂිත කාන්තාවක් දැක්කහම ඇති වුණා නේද සරාගී සිතුවිලි නැත්තම් ක්ලේශ වසංගව කියලා නේද තියෙන්නේ? ඒතර ඕකට කියන්නේ ගූඪ සිතුවිලි. මිනිස් සිතේ ගූඪ සිතුවිලි කියන්නේ සැඟවුණු සිතුවිලි. දැන් අර ඊගෝ සුපර් ඊගෝ කියලා කොටසක් තියෙනවා මේ එතනදී මේ සාමාන්‍ය මිනිස්සු දැන් උගත් බුද්ධිමත් කියලා ලොකුට හිටියට සමහරක් වෙලාවට අර චූටි දේවල් මතුවලා එනවා. ඒ කියන්නේ දුර්වලතා මතුවලා එනවා. ওই වගේ අවස්ථා තියෙනවා. හරි. ඉතින් එතනදී ගන්න පුළුවන් මිනිස් සිතේ ගූඪ සිතුවිලි වලටත් අර කාන්තාවක් දැකලා අර මාතුගාමී කියලා නේද අපිට තිබුණාද? දැකලා ඒ ඇති වෙච්ච මනෝභාවයන්. හරි. ඊළඟට දැන් ඒ තුල දැන් හාමුදුරුවෝ ටික ඇත්තටම සාමාන්‍ය පෘතුග්ජනනේ. ඒ කියන්නේ අසුතවා පෘතුග්ජනෝ සුතවා ආර්ය ශාවකෝ කියලා කියන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙක් එහෙම නෙවෙයි මේ. හොඳේ. ඒ නිසා ඒක හරියට තේරුම් ගන්න ඕන. දැන් ඊට පස්සේ දැන් දිව්‍ය ලෝකයෙන් චුත වෙන්න ආසන්න වෙච්ච දිව්‍ය පුත්‍රයෙකුට ඇතිවෙනවලු ලක්ෂණ කීයක්ද? 5ක්. ඒ 5ට ආසන්න. නැත්නම් ඒ 5ට සමාන කර ලස්සනට අපි ජාතක කතා කරුවා මේ හාමුදුරුවන්ගෙත් ඒ 5 විද්‍යමාන වෙච්ච ආකාරය පෙන්වනවා. මතකයිද? ඉතින් ඔන්න ඔය විදිහට දැන් කියනවා වර්තමාන කතාව අවසාන දක්වායි අපි කතා කරා. එතන ඉඳලා තියෙන්නේ යට ගිය දවස මලල රට කුසාවති නම් නුවර කොහෙද මේ යට ගිය දවස? කලින් ඈත අතීතේ. දැන් මම ඔය ඉතිසෙල්ලා වීඩියෝ එකක් දාලා ඉතින් අර යට ගිය දැන් එක උපාසක මහත්තයෙක් බණ කතාවක් කියන්න පටන් ගන්නවා ජාතක කතා පොත් වහන්සේ නැතුව මේ යට ගිය දවස වරණැස් නුවර කිව්වහම මතක නෑ මොකද්ද කියන්නේ ආයි කට්ටිය බලා ඉන්නවනේ ටිකකින් ආයි පටන් ගන්නවා යට ගිය දවස වරණැස් කියන්න ආවද කියලා මතක නෑ ආයි ටිකකින් යට ගිය දවස කියනකොට මෙතන උපාසක මහත්තයෙක් කන යට ගිය එක තාම උඩාවේ නැද්ද කියලා
ඒ වගේ මෙතන තියෙන එහෙම එකක්. ඒ යට ගිය දවස් කොහෙද? මලල රට කොහෙද මේ? බ්‍රහ්මදත්ත නෑ කුසාවතී නුවර නේ. බ්‍රහ්මදත්ත රජුරුව නෙමෙයි මෙතන ඉන්නේ. කුසාවතී නම් නුවර රජුරුවන්ගේ නම ඔක්කාක. මෙන්න මේ ඔක්කාක රජතුමා කියන්නේ මහා බලගතු රජෙක්. නම් රජුරු කෙනෙක් දසරාජ ධර්මයෙන්. දසරාජ ධර්ම කියන්නේ රාජ්‍ය පාලනය කරන්න ඕනේ ලක්ෂණ 10ක්. ආන් හොඳයි. ඒ දසරාජ ධර්මයෙන් දැහැමෙන් රාජ්‍ය කරන්නා. දැන් සමහර දැන් මෙතන තියෙන දැහැමෙන් කියලා විතරයි. සමහර තැන්වල දැහැමෙන් සෙමෙන් කියලා තියෙනවා. ඒ කියන්නේ හිමීට දෙයන්නේ ඉන්නේ අපි රජතුමා. එහෙනම් සෙමෙන් කියන එතන සාමයෙන් කියන්නේ. ධර්මයෙන් සාමයෙන් කියලා තියෙන්නේ. මෙතන තියෙන දැහැමෙන් කියන්නේ මොකද එහෙනම්? ධර්මයෙන් ධාර්මිකව රාජ්‍ය කරන්නාහ. ඊළඟට ඔහු දැන් එතන ඉඳලා වාට තේරෙනවා. කියවගෙන යන්න බෑ. ඔහුගේ 16000ක් හාප්පා. කී දෙනෙක් ඉන්නවද? 160 මස්තාන එහෙම 16ක්. කියාගෙන යනකො 16000ක් පුරාංගනාවන්ට ප්‍රධාන වූ සීලවතී නම් අගමෙහෙසුන් බිසෝ කෙනෙක් ඌහ. වයිෆ්ලා වැඩි නෑ. කී දෙනෙක්ද ඉන්නේ? 16. ආයි කියවල බලන්න. 16000ක්. කියදීනේ 16000ක් පුරාංගනාවන්ට ප්‍රධාන වූ ඒකට හෙඩ් කෙනෙක් ඉන්නවා චීෆ් කෙනෙක්. ඒ කවුද? සීලවතී බිසෝන් වහන්සේ. නම් අගමෙහෙසුන් යාට කියන්නේ අගමෙහෙසිය. අගමෙහෙසුන් බිසෝ කෙනෙක් වූ. එතකොට ප්‍රධාන රජතුමා කවුද? ඔතන කියවෙන්නේ ඔක්කාක රජතුමා. ප්‍රධාන බිසෝන් වහන්සේ සීලවතී බිසෝ. දැන් සීලවතී සිල්වත් ඒ නමේම තියෙනවා යම් කිසි අපිට වචනාර්ථයක් ගන්න දෙයක් නේ. ඒකේ සිල්වත් බව ඉස්සරහදී අපිට හඳුනා ගන්න පුළුවන්. දූපුත් මොකද කියන්නේ? දූපුත් දරු කෙනෙක් නැත්තාහ. රජුරුවත් ඉන්නවා බිසවුන් වැඩි නෑ 16000ක් ඉන්නවා. මේ ලැබ බබාලා නෑ. නේද? එකලනු එතනලා දැන් සාමාන්‍ය අර කියාගෙන යන විදිහ තමයි සාමාන්‍ය අර අපි කියාගෙන ගියේ. අපි එහෙම නිකන් කියාගෙන නොතේරෙන විතරක් උදව් කරන්න ඈ. එකල නුවර වැස්සෝ හා රාජ්‍ය වාසී හුහා පුර දොරට රැස්ව පුර නගර ප්‍රධාන දොරටුව නගරේ දොරටුවට රැස්. උතන දොර කිව්වහම එලිමත්ත කියන එලිපත්ත කියන වචනේත් අදහසක් එනවා. හරි? දොරට යනවා කියන්නේ ඉස්සරහ. පුර දොරට රැස්ව රට නස්නේය විනාස්නේයයි මහත් කොට තේරෙනවද මේවා? රට ඉවරයි විනාශයි කියලා මේ කියන්නේ. මහත් කොට කෝලාහල කළා හොය පිකට් එකක් කරලා නේ. ඒ කෝලාහල ඇසූ රජ්ජුරුවෝ සීමෙදුරු කවුළුව හරවා දෘශ්‍ය ගෝචරයි. ඒ කියන්නේ නිකන් සංකල්ප රූපම වෙනවාද අපිට? නිකන් සීමෙදුරු කවුරුව හරවා. දැන් මේ එලා බලන රජ්ජුරුවින් මොකද මෙතන මේ කෑ ගහන සද්දයක් ඇහෙන්නේ කියලා බලනවා. එහෙනම් දෘශ්‍ය ගෝචර අවස්ථා. ඒකට කියනවා තව මේ චිත්ත රූපම වෙනවා කියලා. ඔක තමයි කියන්නේ. මේ එහෙනම් මේ චිත්ත රූපම වෙන විදිහට යම් නිර්මාණයක් කරනවා නම් නිර්මාණකරු සාර්ථකයිද අසාර්ථකයිද? සාර්ථකයි. එහෙනම් මේ සාර්ථක බව මේ කොහොමද පාඨකයාට බලපාන්නේ? ශ්‍රාවකයාට බලපාන්නේ කොහොමද? එතකොට යාට කියන දේ හොඳට පැහැදිලි තේරෙනවා. නිකන් තමන්ගේ වාගේ හැගෙනවා නේ. ඒ ඔස්සේ ඉස්සරහට යනවා. එතකොට ඒකේ තියෙන හොඳ දහම් ටික, හොඳ කරුණු ටික ජීවිතයට අන්තර්කරණය කරගන්නවා, තේරුම් ගන්නවා. එතකොට ඒ ඔස්සේ හොඳ අය වෙනවා. ඒ කෝලාහල ඇසූ රජ්ජුරුවෝ සීමෙදුරු කවුළුව හරවා මා රාජ්‍ය කරමින් සිටියදී අන්‍යායක් කරන කෙනෙක් නැත්තාහ. මං මේ රජ කෙනෙක් වෙලා ඉන්නකොට වෙන කවුරුත් මෙතන ඉන්නේ නැහැ. වෙන නරකක් වෙන්නේ නැහැ. කුමක් නිසා මොරගවුද? මොරගානවා කිව්වදනේ. කෑ ගහනවා. දැන් මම ඉස්සෙල්ලා කතර ගම ඉන්නකොට ජඳුර කියලා තියෙන ඔය දකුණේ. එතන හිටියේ ජඳුරේ සිරිසුමන කියලා පොඩි හඳුනනක් හිටියේ. මේ අපි පොඩක් හයියෙන් නිකන් කතා කරලා ඉන්නකොට මේ කියන්නේ සද්ද චුට්ටක් වැඩි වෙන්නේ නැති නිකන් කට්ටිය එකතු වුණාම මේ මොකෝ මොර දෙන්නේ කියලා. මොකෝ විලාපතිය නේ එහෙම අහන්නේ. ඒ කියන්නේ හයියෙන් කතා කරනවාට කියන්නේ විලාපතිය න මොර දෙනවා. ඒ වගේ මෙතන තියෙන්නේ
කුමක් නිසා මොර ගවුද? මොකද මේ කෑ ගහන්නේ කියලා. වෙන මෙතන මේ වචන වලට කියන්නේ කටවහර. මම කී කිව්වද? කටවහර. දැන් කටවහර කියන්නේ ඒ වෙලාවේ මිනිස්සු කියන වචන වලින්ම මෙතන කිව්වහම ඒ අහන කෙනාට දැනෙනවා නිකන් මේක අපේ මේ වෙලාවේ වෙන සිද්ධියක් වගේ නේ. එතකොට මේ කතාව මේකේ මොකද වෙන්නේ? ජාතක කතාව සජීවීකරණය වෙනවා. කුමක් නිසා මොර ගවුදැයි විචාලහ එකල ඔවුන් විසින් සැබෑව දේවයන් වහන්ස ඇත්ත දේවයන් වහන්ස අනේ ඔව් එහෙම තමයි ඔබ වහන්සේ බොහොම හොඳට ධර්මකාරීව ඉන්නවා. හැබැයි අධර්මකාරී කෙනෙක් නැත. වංශ පාලනය කරන්නට නිසිදරු කෙනෙක් නැත්තාහ. දරුවෝ හිටියාටම වැඩක් තියෙනවා. නෑ එහෙම වැඩක් නෑ. එහෙනම් මේ ජාතක කතා වලින් සාහිත්‍ය රසාස්වාදයේ මේ අධ්‍යාපනයේ මේ ඉගැන්වීමෙන් ලබන්නේ දරුවෝද අපිට නිසි දරුවෝද? නිසි දරුවෝ. දැන් අපිට ඊළඟ පාඩම තියෙන්නේ මේ සුභාෂිතේනේ. එක පුන්සඳින් දුරු වෙයි ලෝ ගණන් දුරු මතකයිනේ. එතකොට මේ පුතුන් දහසක් හිටියත් වැඩක් නෑ 100ක් හිටියත් වැඩක් නෑ මොක්කු හරි ළමයි. කවුද ඉන්නෝනේ? නිසි දරුවෝ. හොඳ දරුවෝ. එකපාරක් ඔයාට කිව්වද මම මේ ඌරෙක් කියනවා බලකු සද්දයක් දානවා. දැනගනින්. මේ කට්ටියටම කියන්නේ සත්තුට කියනවා. මං ඌරෙක්. මට ඉන්නවා පැටව් 12ක්. ඒ පාර එක එක්කිනා එහෙම කියනවා මට ඉන්නවා පැටව් 8ක් එහෙම කියලා කියනවා. එතකොට නිහඬව හිටපු සිංහයා කියනවා වෙන්න පුළුවන්. එතකොට මේ වෙනකොට වැඩිම පැටව් ඉන්න සතා විදිහට දිනලා තියෙන්නේ මේ ඌරා. පැටව් 12ක්. කියනවා මේ වෙන්න පුළුවන්. හැබැයි මට ඉන්නේ එක පැටියයි. ඒ උභය කුල පාරිශුද්ධ කේසර සිංහ පැටිය. හරි නේද? එතකොට කැලේ පාලනය කරන්න රාජ්‍යත්වය බාර ගන්න කේසර සිංහ රාජ පැටියෙක් තමයි ඉන්නේ නේ. එතකොට මෙතනත් එහෙමයි. මේ නිසිදරු කෙනෙක් නැත්තාහ. අනික් කෙනෙක් අපරාජ්‍ය අරගෙන අධර්මයෙන් රාජ්‍ය නැසති. තේරුණේ? වෙන කෙනෙක් රාජ්‍ය ගත්තොත් අධර්මයෙන් අපේ රාජ්‍ය නැසති. විනාශ වෙනවා. තේරුණාද බං? ඉතින් එහෙට කියාගෙන යන්න. නොතේරෙන දැන් ඔළුව උදව් කරන්න. ඒ කාරණයෙන් දැහැමෙන් රාජ්‍ය කරන්නට නිසි පුතනු කෙනෙකුන් පැතුව මැනවයි කීහ. එසඳ කිව්වේ එකල්හි කියන එක. එසඳ රජ්ජුරුවෝද රජ්ජුරුවෝද ඕන මෙතන තියෙන්නේ මේ නිපාතයක්. හොඳයි. දයන ඇඩ් කළා නේ තියෙන්නේ නිපාත. ওই දේවලුත් අපි වෙනම ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න තියෙනවා අපිට නේ. දරුවන් ප්‍රාර්ථනා කරන්නා වූ මා විසින් කුමක් කටයුතු දැයි විචාලාහුය. විචාලා කියන තැන ලයන්නේ එහෙම චුට්ටක් බලා ගන්න ඕනේ නේද මුර්ධජ? දේවයන් වහන්ස ඔන්න විභක්තිය. ආලපන විභක්තිය කියලා ඔකට කියන්නේ. ආමන්ත්‍රණයක් නේද? ඒකට කියන්නේ මොකද? මොන විභක්තියද? ආලපන විභක්ති. විභක්ති පාඩමේදී අපි වෙනම ඉගෙන ගන්නවා. දැන්ට නිකමට මතක තියාගන්න. ආලපන විභක්තිය. නුඹ වහන්සේ තුන්වැදෑරුම් වුණාට ඔන්න ක්‍රම තුනකට තමයි ඕපන් කරන්න කියන්නේ. මොකද පළවෙනිම කොටස? තුන්වැදෑරුම් වූ නාටක ස්ත්‍රීන්ගෙන් පළමු කොට රැකවල් ඇතිව පිටත ඉන්නා වූ සුළු නළු මුළු රැකවල් නේද? රැකවල් හැර ස්ත්‍රීන් දැන් මුලින්ම ඒ කණ්ඩායමේ රැකවල් හරියි. දෙවනියට අග මේ ඒ කරලා ඒගොල්ලන්ට නිදහසේ ඉන්න ඇරියහම ඒගොල්ලන් මේ දරු සම්පතක් ලබාගෙන ඒ කියලා කියනවා. ඒත් හරි නොගියොත් මොකද වෙන්නේ ඊගාට කියකට බලන්න. ඉන් එක් කෙනෙක් දරු කෙනෙකුන් ලද්දා නම් මැනව අනෙහිමුණා හොඳයි. නැත්නම් ඉක්බිති අගමෙහෙසුන් බිසවුන් වහන්සේ හැර අග බිසව පිටත් කරන්නේ කොහෙද? නෑ ඒ හැර අවශේෂ කියන්නේ අනෙක් සෙසු කියන එක. අවශේෂ ස්ත්‍රීන් හල මැනව හල කියන්නේ හල ල මූර්ධජ. හරි. ඒකාන්තයෙන් මෙතෙක් දෙනා අතුරෙන් කුසල් ඇති කෙනෙක් දරු කෙනෙකුන් ලබති. කීවාහුය කිව්වා. ඔන්න ඒ අයගෙන් එක්කෙනෙක් හරි දරු සම්පතක් ලබාගෙන කියලා කිව්වා. දරු සම්පත. ඒ කියන්නේ සම්පත් කියන්නේ හිඟයි. වටිනවනේ. වටිනාකමක් තියෙනවා. සම්පතක් කිව්වම මේක ෂය වෙනවා.
හැබැයි අපිට මේ වටිනා කෙනෙක් වෙන්න නම් දරු සම්පතක් වෙන්න නම් නිකම්ම දරුවෙක් වුණාට අනේ දරුවා සම්පතක් විදිහට අගය කරන්න පුළුවන් සම්පතක් වෙන්න ඕන දරුවෙක් වෙන්න ඕනනේ. ඒකට නේද අපි මේ ඉහළට යන්න හොයන්නේ. ඒක තමයි ඉහළට යා යුත්තේ. ඒක ගෙදෙට්ට රටට සමාජයට පාසලට මේ හැමතැනටම වටින්නේ නැත්නම් අර එක පුන් සඳින් දුරු වේලෝ ගණන්දුරු කියන වචනේට ගැලපෙන්නේ නැති වෙනව නේද? ඒ නිසා අර පුතුන් 100 දෙනෙක් අතරින් කෙනෙක් වෙනවට වැඩිය පුන් සඳක් වාගේ වෙන්න කියන පණිවිඩයත් මෙතනදී දෙන්න වෙනවා. එහෙනම් මේ එකල රජ්ජුරුවෝ ඔවුන්ගේ බසින් එලෙස කරවත් දරු කෙනෙකුන් නොලදින් නොසතුටු වූ. තේරෙනවද මේවා? මේ ලොකු අමාරුවක් නෑ එතන ඒ කොටස එන. ඒ චේද මොනවද ගැටලු තියෙනවද? තියෙනවද ගැටලුවක් නැහැ කියන්නේ? නෑ. තියෙනවා. මේ ලිහිල් බසින් ලියන්නවත් ගැටලුවක් නැහැ. හැබැයි එතනදී අවශේෂ කිව්වේ මොකක්ද? සෙසු අනේ වෙනත් කියන එක නේද? අවශේෂ. ඒකාන්ත වශයෙන් කියන්නේ හරිනේ. ෂුවර් එකටම කියන්නේ නියත වශයෙන් කියන එක. හරි. හා. නොලදින් නොසතුටු හේව තීරණේ. හා. නැවත ඊගව චේතට යනවා. නැවත නුවර වැස්සෝ රැස්සෝ ආයි පාර පිකට් එක. කෑක් ගන්නවා. ඒ අසා රජ්ජුරුවෝ තොප හැම කීමෙන් පුරංගනාවන් කියන සම්තිපදේ තමයි උතන පුරංගනාවන් වෙලා තියෙන්නේ. රැකවල් හරවත් එතෙක් දෙනාගෙන් දරු කෙනෙකුන් ලත් කෙනෙකුත් නැත. ඔන්න සාමාන්‍ය අර මේ සංවාදශීලී බස් වහරක් නේ. එතන අපි මතක තියාගන්න ඕන මොකද්ද මේ ජාතක කතාවේ සාර්ථකත්වයේ රැක ගන්න මොන වද යොදාගත් උපක්‍රම එකක් තමයි සංවාදශීලී බස්වහර. ඉස්සෙල්ලා අපිට අහුණා අනුප්‍රාස රසය නේද? අනුප්‍රාස රසය. දැන් මෙතනදී අර විචිත්‍ර මොකද තිබුණේ අර? තිබුණා නේද මේ විචිත්‍ර චිත්‍ර කර්මාන. අන්නේ මොකක් තිබුණේ නේද? අනුප්‍රාස රසය. දැන් මෙතන තියෙනවද සරල බස්වහර තිබුණා. ඊළඟට තව තියෙනවා දැන් මේ සංවාදශීලී බස්වහර. දැන් මේ ඔස්සේ මේ රසිකයාව ඇද බැඳ තබා ගන්න සමත් වෙනවා. දරු කෙනෙකුන් ලත් කෙනෙකුන් නැත. දැන් කුමක් කරමෝ දැයි විචාරා ඔවුන් විසින් දේවයන් වහන්ස මොන විභක්තියද? ආලපන. ආමන්ත්‍රණය කිරීමක් නම් ආලපන විභක්තිය. මේ සියලු ස්ත්‍රීහු දුරාචාරී කුසල් මද සත්ව කෙනෙක් මොවුන්ට දරු පින් නැතයි. දරු පින් නැත. මේගොල්ලන්ට දරු පින් නැත. දරුවෙක් ලබන්නත් වාසනාව තියෙනවා. දන්නවද? දැන් හැමෝටම ඒ වාසනාව ලැබෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ඒවා දැන් සාමාන්‍ය ලොකු පන්ති වල වෙනකොට නම් අපිට ඒවා තින් කතා කරන්න පුළුවන්. දැන් එතෙන්දී මේ දරුවෝ මරුවෝ කියලා අහලා තියෙනවා. දරුවෝ ඌපමණින්ම රටට වැඩදායි වෙනවද හැමෝම? ඒ නිසා එතෙන්දී ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් දරුවෝ කියන වචනේ තුලත් තියෙන්නේ බොහොම ආදරයක්, කරුණාවක්. ඉතින් ඒ ආදරේ, කරුණාව රැකගෙන, ගෞරවය රැකගෙන ඉන්න දරුවෝ දැනන් ඉන්නවා. මොවුන්ට දරු පින් නැතයි. මුඹ වහන්සේ උත්සාහ නැතේ. ඒ කියන්නේ උත්සාහය කියන එකේ විරුද්ධ පදේ තමයි උතන නිරුත්සාහ කිව්වේ නේ. නුවුව මැනව එන රජුරවන්ට ගෞරවයෙන් තමයි මේ කතා කරන්නේ නේද? නුවුව මැනව අගමෙහෙසුන් වූ සීලවතී දේවීන් වහන්සේ සීලාචාර සම්පන්නසේක. ඔන්න නමටම ගැලපෙනවා නේ. සීලවතී. සිල්වත් නැතිය කියන එකනේ. උන්වහන්සේ රැකවලින් හල මැනව දරු කෙනෙක් ඇති වෙතයි කී සඳ කී කල කී කල්ලි. ඒවා නිපාත පද හරි. ඒවට තනි තේරුමක් එහෙම ගන්න බෑ. සඳ කියන්නේ දැන් අර හඳනේ චන්ද්‍රයක්. දැන් බහු අර්ථ පදයක් නේ සඳ කියන එක. කී කල්හි මෙතන තියෙන්නේ. ඊ සඳ රජ්ජුරුවෝ එබස් පිළිගෙන නුවර වැසියන් රැස් කරවා සීලවතී දේවීන් වහන්සේ සර්ව ආභරණ සියලු ආභරණ වලින් සරසා මාලිගාවෙන් පිටත් කළාහුය. එකනෙහි ක්ෂණිකව ඒ වෙලාවේ බිසවුන්ගේ සීලානුභාවයෙන්
ශක්‍ර දෙවියන්ගේ පාණ්ඩු කම්බල සෛලාසනය උන් නොකැමැති පරිද්දෙන් හුණු විය. ඔන්න කටවහරේ තමයි. හරි? උණු වුණා. රත් වුණා. ශක්‍ර දෙවියන්ගේ ආසනේ රත් වුණා. නිකන් වටෙන් දුමක් කියනවා නිකන් පුලුටු ගඳක් එන්න වගේ ගන්නකොට බලනකොට පොඩි එකා යටින් තියලා ගිනි පෙල්ලවත් කියලා. එහෙම එකක්ද වෙලා තියෙන්නේ. නෑ එහෙම නෑ. සාමාන්‍යයෙන් සිල්වත් කෙනෙකුට පිනැත්තෙකුට බෝසතාණන් වහන්සේට දැන් මෙතනදී ඉදිරියේදී බෝසතාණන් වහන්සේගේ මව වෙන්න පින් තියෙන කෙනෙක් නේද? සීලවතී බිසවුන් වහන්සේ. බොහොම සීලාචාරයි කියලා රට්ටුන් දන්නවා. ඉතින් මේ සිල්වත් බව කියන එක බොහොම දිව්‍ය ලෝකයේ දක්වාම ඉහළට ගිය දෙයක්. එහෙනම් සිල්වත් අයට දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය පිහිට ආරක්ෂාව ලැබෙනවද නැද්ද? එහෙනම් ඔය කියන විදිහට ලැබෙනවා. මේ පණිවිඩෙත් ජාතක කතා කරු දෙනවා. එහෙනම් මෙතන සීලවතී බිසවුන් වහන්සේට වෙච්ච ප්‍රශ්න නිසා පාණ්ඩු කම්බල සෛලාසනය උණු වෙනවා කාගේද? ශක්‍ර දෙවියන්ගේ. ඔය ශක්‍ර දෙවියෝගේ එහෙම තියෙනවා. දැන් උදව් කරපු අවස්ථා අහලා තිනවද? බුද්ධිල ජාතකේ. මෙතනදිත් ඒක අවස්ථාවක එහෙම කතාවක් තියෙනවා. දැන් ජාතක කතාවලදී ගොඩක් සඳහන් වෙනවා මේ පාණ්ඩු කම්බල සෛලාසනය උණු වීමෙන් උදව් කරපු අවස්ථා. හොඳයි මේක එක අවස්ථාවක් ඒ වගේ. එකෙනෙහිම මීට කාරණා කිම්දෝ හෝයි මේ කුතුහලය. ඔව්. කුතුහල රසය. තමන්ගේ දහසක් නුවණැස් මෙහෙයා බලා සීලවතී දේවීන් දරුවන් පතනනියාව දැන. ඇයි මේක වෙලා තියෙන්නේ? ඔන්න හේතුව දුන්නා. මා විසින් උන්ට දරු කෙනෙකුන් දිය යුතුයයි සිතා සියලු තව්තිසා භවනය බලාගෙන ගොස් එයින් චුතව මත්තෙහි දිව්‍ය ලෝකයට යනු කැමැතිව සිටියා වූ බෝධිසත්වයන් දැක. කාවද දැක්කේ? බෝධිසත්වයන් වහන්සේ. මේකට බෝධිසත්වයන් වහන්සේ කොහෙද ඉන්නේ? දිව්‍ය ලෝකෙ ඉන්නේ. කොතනද ඉන්නේ? තව්තිසා දිව්‍ය භවනේ තමයි ඉන්නේ. මේ තව්තිසා දිව්‍ය භවනේ හිටපු බෝසතාණන් වහන්සේ ඊළඟට මත්තෙහි ඉන්චුතව කොහෙටද යන්නද? දිව්‍ය ලෝකයට යනු කැමතිව සිටියා වුනේ නේද? දැන් ඒ බෝසතාණන් වහන්සේට ආරාධනා කරනවා. දැක සක්‍ර දේවේන්ද්‍රයෝ ඔහුගේ විමන් දොරට ගොස් දිව්‍ය විමානයට ගිහිල්ලා සබඳ ආලපන විභක්තිය කියෝනේ. දැන් ඒ කිව්වේ නැතත් ඔයාලට ටක් ගාලා මතක් වෙන්න ඕනේ. දැන් මේ මිත්‍රයා කියන්නේ කාව හරි ආමන්ත්‍රණය කරනවා ඇඩ්‍රස් කරනවා නම් එතෙන්දී මොකද්ද විභක්තිය? ආලපන විභක්තිය. සබඳ තොප විසින් මනුෂ්‍ය ලෝකයට ගොස් ඔක්කාක රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳ ගත යුතුයයි කියා උන ඩියුටිය පවරුවා. ගිවිස්වා පොරොන්දු කරවාගෙන ප්‍රොමිස් කරවගෙන. දැන් මොකද්ද ගිවිසුම? මොකද්ද පොරොන්දුව? මොකද්ද දැන් කළ යුත්තේ බෝසතාණන් වහන්සේ? ඔක්කාම රජුගේ මේසියගේ කුස පිළිසිඳ ගන්න. ඒකම අන් දිව්‍ය පුත්‍රයෙකුත් එලෙසම ගිවිස්වා තව එක්කෙනෙක්වත් පොඩ්ඩක් මේ වැඩේට අල්ලගත්තා. කවුරුත් බිසවුන්ගේ සීල ભેදය නොකරෙත්වයි සිතා තුමු කිව්වද? තමන් හොඳයි. තමන් මහලු බමුණු වෙසක් මවාගෙන වෙසක් විතර වේශයක් ස්වරූපයක් නේද? විලාසයක්. ඒව තමයි මේ ඇත්තටම අමාරු නෑ නේද මේවා? අර මුල් ඡේදයක් දෙකක් විතරයි නේද පොඩ්ඩක් කියන්නේ. නැත්තම් මේක ඇත්තටම ගත්තොත් ලොකු අමාරුවක් නෑ හොඳේ. ඒ නිසා අතාරින්න නරකයි මේක. මවාගෙන රජ්ජුරුවන්ගේ මාලිගා දොරට ගියාහුය. ළමයි මේක අමාරුයි කියන්නේ ඇයි? මුල වචනයයි දෙකයි බලන්න. ඒක තේරෙන්නේ නැත්නම් පොත වහලා නිකන් ඉන්නවනේ. ඉතින් එහාට කුස ජාතකේ පාඩ ගණන් කියොත් ඇයි මට කියවලා ඉවරයි. කියවලා ඉවරයි. දැන් මේක කතාව සම්පූර්ණ තේරෙනවනේ. නේද? චිත්‍රපටියේ මේකේ වෙනස දැන් ඔයාලට තේරෙනවද? මම වෙන මේකක් කරනවා ඒකට. මොකද ළමයි ඔක්කොම කියවන්නේ නැහැ ඔය. මේ ඒක ඒගොල්ලන්ට පාඩුයි. ඒක ළමයි දන්නේ නැහැ. එයාලා මේ චිත්‍රපටියේ දේවල් දාලා තමයි උත්තර ලියන්නත් වෙන්නේ. ඒක වැරදි. ඒක රසවින්දනයට හදපු දෙයක් නේද? මේක ඊට වඩා ලොකු දෙයක් තියෙනවා. හැබැයි රසවින්දනයට යෙදුවත් ඒක අර මූලික කාර්යයට හානියක් වෙලාද? එහෙම දෙයක් වෙලා නැහැ නේද? අර මූලික දේවල් ටික තියෙනවා චිත්‍රපටියේ. අර පොඩි තැන් කීපයක් තමයි වෙනස් කරලා තියෙන්නේ. අර ඒ චිත්‍රපටයක් කරනකොට නිර්මාණයක් කරනකොට නාට්‍යයක් කරනකොටත් එහෙමයි. පොඩි වෙනස්කම් කරනවා. මේ ඔය මනමේ නාට්‍යෙත් මනමේ ජාතකයේ අර ඒ චුල්ලදර ජාතකයට වඩා පොඩි වෙනසක් කරනවා. ඉතින් ඒ වගේ පොඩි දේවල් තියෙනවා අර මේ රස වින්දනය වෙනුවෙන්. හැබැයි අර මුඛ්‍ය අරමුණට වෙනසක් වෙලා නැහැ ඒක නේද? ඔක්කොම කිව්වද? හොඳයි. නොතේරිද මොනවද අහුනේ?
නෑ තියෙනවා. තේරෙනවනේ? හා ඒ කියන්නේ ඔය 10 11 ළමයින්ට මේ අතරම තේරෙනවා. ඒ සඳ ඒ කාර්යය. හා රැස්සු බොහෝ තුමු කියලා නැවතු නේද? මහලු බමුණු වෙසක් මවාගෙන රජුරුවන්ගේ මාලිගා දොරට ගියාහුය. ඔන්න මාලිගා දොරට ගියාම ඒ සඳ රැස්සු බොහෝ දෙන ඒ ශක්‍ර දැන් ශක්‍ර බ්‍රාහ්මණයා දිවි විලාසින්ද ගිය ඔටුනු පල් නෑ නෙමෙයි මේ කොහොමද ගියේ? මහලු බමුණු වෙසක් මම රැවුල වාගෙන එහෙම. මහලු බමුණු වෙසක් දැන් පන්සල් වල දැකලා තියෙනවද ඔය වගේ රූප අඹල එහෙම තියෙනවා. ගියා. කුමක් නිසා තෝ මෙතනට ආයේ හිට යනාදීන් පරිභව බැන ආප්පා අනික් මිනිසුන්ට ඔන්න කේන්ති ගියා. ඊළඟට කුමක් නිසා තෝ මෙතනට ආයේ හිටයි අනාදීන් පරිභව බැන විචාලාහ. කේන්ති ගියා. මේ වයසක පප්පෙක් ඇවිල්ලා මම කොන්නද මෙතන කියලා. තව දේවලුත් කියලා බයින්නේ නැති නේද? ඊළඟ ඡේදයට යනවා 16 පිටුවේ. හරිනේ? ඒ අසා සක්‍ර දේවේන්ද්‍රයෝද කුමක් නිසා මට නින්දා කරවුද? ශරීරයේ ජර ප්‍රාප්ත පමණක් විනා රාගය තරුණ වන්නේ. වයසක මිනිස්සයා දැන් මේ කියන්නේ හාස්‍ය රසය වෙන අවස්ථාවක් නේ. දැන් නවනරු රසය අතර තියෙන නේද හාස්‍ය රසය කියලා. දැන් මේ බැන ගන්නවා. වයසක මිනිස්සයා බයිනෝ දැන් මිනිසුන්ට නේද? මං වයසට ගියාට රාගය තරුණ වන්නේය. ඉතින් සීලවතී දේවීන් ලදින්නම් ගෙන යමි සිතා ආමි කියලා බයිනෝ තපප්පප් පලාගෙන ඉස්සරහටත් යනවා කොහොම හරි කියලා. කියා තමන්ගේ ආනුභාවයෙන් හැම දිනාට පෙරටුව ආවෙම ඩියුටි කරන්නේ නේ. සීල ભેදේ කරන්න දෙන්නේ නැහැ කියලා. එතකොට ඔන්න හැම දිනා දැන් තමන්ගේ ආනුභාවයෙන් සක්‍ර දෙවියන්ගේ ආනුභාවයෙන් හැම දිනාට පෙරටුව සිටගෙන පිටත් වූ බිසවුන් අත අල්වාගෙන නිකන් මේ අවස්ථාව නිකන් අපිට දෘශ්‍ය ගෝචර වගේ නැද්ද නිකන් මේ චිත්‍ර රූපමය වෙන අවස්ථාවක් නේද? කාල කෝලහල කරනවලු මෙතන මේ කට්ටිය දොරටු ගාව ඉන්නකොට එතෙන්ට වයසක මිනිස්සු ගිහිල්ලා පොඩි සද්දයක් දානවා නේද? දැන් උන අර හාස්‍ය රසය, උපහාස රසය ඊළඟට කුතුහලය ඊළඟට මොකද වෙන්නේ කියන මේ ඔක්කොම මේ එහෙනම් අර කිව්වනේ දැන් මෙතනදි මේ අර රෝස පාට කොටසේ තියෙනවා නේද මෙන්න මෙහෙම එකක්. අවසානයේ කියන කුස ජාතකයේ වත්මන් සමාජයේට පවා ගුරු කොට ගත හැකි වේ. දැන් ඒකේ තව තියෙනවා මේ ඉන් දැක්වෙන දහම් පණිවිඩයටත් වඩා ඉන් ජනිත වන සාහිත්‍ය රසය නිසාම ලාංකික ජන සමාජයේ මුල් බැසගත්තා කියලා තියෙනවා නේද? එහෙනම් මේ හරිනේ දෙය කියන කතාව. ඔන්න ওই විදිහට ඇවිල්ලා මේ හැමදිනාට පෙරටු සිටගෙන આવුත් බිසවුන් අතල්වාගෙන සියලු ජනයා නිന്ദා පරිභව කරමින් සිටියදී නික්මුණාහුය. එහෙනම් ඔන්න සීලවතී බිසවුන් වහන්සේගේ සීලය බිඳුනාද? නෑ. අන්න ගෞරවය රැක්කා. නේද? සිදුහත් කුමාරයාගේ මව උනේ මෙතුමියනේ. දැන් සීලවතී බිසවගේ සිල්වත් බව නිසා දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දෙවියන්ගේ පාණ්ඩුකම් වල සෛලාසනේ උණු වෙද්දි එහෙනම් ඒ උණු වෙද්දි ඊට පස්සේ නේද මේ ඔක්කොම වැඩ ටික එහෙ සෙට් කරලා න්යාවේ. දැන් කාවද දෙන්න? දැන් එක දරුවෙක් දෙන්නද මේ ඇවිල්ලා ඉන්නේ? නෑ දෙන්නේ. එක් අය අනාගත මතු බුදුවන සිදුහත් බෝසතාණන් වහන්සේ. ඊළඟ කෙනා තවත් කුමාරයෙක්. ඉතින් තවත් දිව්‍ය කුමාරයෙක්. මේ දෙන්නා වෙනුවෙන් මෙයා වෙන කෙනෙකුට අතක් තියන ලැබෙයිද? නෑ. ඔන්න විශ්වාසය රැක්කනේ. ගෞරවය රැක්කා. හරි. ඊළඟට එසඳ බිසවුද මේ මහලු බමුණු මා ගෙනියන්නේ පිළිකුලෙන් පෙළී ලැජ්ජාවට නේ හාස්‍ය රසයක් ඉපදිනවා විතර. ඊළඟට අනේ මේ වයසක කෙනෙන්නේ මා මොකද? හරි. ඊ වගේ මේ මහලු බමුණු මේ මාගෙන යන්නේ ඉතින් දැන් අනික බලයින්නවා රජුරු තුඩේ ඉඳලා බලයින්නවා ඇති නේද? අනික හැමෝම බලයින්නවා ඉතින් රාජ්‍ය අග බිස නේද? පංච කල්යාණින් 99යි. පංච කල්යාණි කියන එක දන්නවද? පංච කල්යාණි කියන්නේ කාන්තාවන්ට තිබෙන්නා වූ ලක්ෂණයි කියන්නේ අංග 5ක්. දැන් ඉතින් ඔය සූසට බරින් සරසීලා කියලා හැම ඔය දින ඔය එක ගීත. ඒ උතෙන්දී මේ එක තමයි ඔය නිකන් දැනන් හිටියන කමක් නේ. ඒක තමයි කේශ කල්යාණි. කිස් නේද? කිස් කල්යාණි. දන්ත කල්යාණි. වයස් කල්යාණි. චවි කල්යාණි, මාංශ කල්යාණි කියලා තියෙනවා මේ
පංච කල්යාණි. අහන්නද පංච කල්යාණි කියලා වචනය? වචනය අහලා තියෙනවා. එතකොට ඕනක තමයි පහ. හරි. ඔය පංච සීලය කියන්නේ පහයි. සීල් පහයි කියන්නේ. ඔය පංච කියන්නේ පහයි කියන එක තමයි එන්නේ එහෙමයි නේ. හරි. එතකොට මේ පංච කල්යාණිය දැන් මේ අරගෙන යන දැන් මුළු රාජ්‍යරු බලා ඉන්නවා. රාජ්‍ය මේ අමාත්‍ය මණ්ඩලය බලා ඉන්නවා. අනික් පුරාංගනාව බලා ඉන්නවා. මිනිස්සු වට වෙලා ඉන්නවා. අනේ මේ වයසක මිනිස්සෙක් ඇදගෙන යනවා. නේ? මේ රාජ්‍ය විසවට ලැජ්ජාවක් ඇති වෙනවා. මේ ඉතින් මෙයා කියලා දැන් ගෙන යන ලද බිසවුන් දැක රජ්ජුරුවොත් මොකද වුනේ? රජ්ජුරුවෝද බමුණු මාල්ලා නිකන් උපහාස රසය නේද? අපු අර නේ ඔය ටික බමුණු මාල්ලා විසින් ගෙන යන ලද බිසවුන් දැක නොසතුටු අයියෝ. රජ්ජුරුවන්ට දැන් ඉක්බිති ඉනනතුරුව. දැන් මේ වගේ වචන වලින් මොකද ජාතක කතා කරුවා ඇති කර ගන්න හදන්නේ? උත්සාහ කරන්නේ. කුතුහල පස්සේ නේ ඊළඟට මොකද වෙන්නේ? ඉක්බිති සක්‍ර දේවේන්ද්‍රයෝ බිසවුන් අරගෙන නුවර වාසලින් පිටත් වෙලා වාසල් සමීපෙහි අසල කියන එක නේද? නිය කියන්නේ. පනවන ලඳ දඬු මැසි දැන් ඇඳන් තිබුණ දේ කාලේ සාමාන්‍ය හොඳ කොට්ට මෙට්ට අර එහෙම තියෙන. ඔය කියන්නේ මේ ඉන්දියාව ගැන නෙමෙයි දැන් මම මේ කතා කරේ. කුරුණෑගල යුගයේ මේක ලියනවා ගිය වෙනකොට. එහෙනම් ඇඳන් කොට්ට මෙට්ට ඒවා තිබුණාද? නෑ මිනිස්සු මේ නිදාගත්තේ බූරු ඇඳ ආවෙත් ඊට පසු කාලේ ඉන්නවනේ. නේ? දඬු මැස්ස කියන එක අහලා තියෙනවද? සාමාන්‍යයෙන් ලී කෝටු හිටවලා ඒ දෙක අතරේ තව ලීයක් දානවා. දඬු. හරි? ලී දෙකක් දානවා මෙහෙම. ඊට පස්සේ තේරුණාද? කරු හතරක් හිටවනවා. මේ පැත්තෙන් දෙකයි අර පැත්තෙන් දෙකයි හිටවනවා. ඊට පස්සේ මෙතෙන්ටත් ලීයක් දානවා. එහා පැත්තටත් ලීයක් දානවා. ඊට පස්සේ එතන ඉඳලා මෙහාට ලී දානවා. ලී දාගෙන එනවා. ළඟ ලී අතුරුගෙන එනවා. ඊට පස්සේ ඒවා එහෙම යන්නේ නැති වෙන ගැට ගන්නවා. හරිද? දණ්ඩ කියන්නේ ලීය කියන එකනේ. එහෙනම් දඬු මැස්ස කියන්නේ මොකද්ද? අන්න ඒ වගේ දඬු එකතු කරලා සැදු මැස්ස. මැස්ස කියන්නේ එතන මේ ආසනය කියන එකයි උතන. හරි? දැන් ඔය බුලත් මැස්ස කියන එක එහෙම අහලා ඇති, දැකලා ඇති නේ. එතකොට දඬු මැස්ස කිව්වේ ඒක. එහෙනම් ලී කෝටු එකතු කරලා හදපු ඇඳ කියන එක තමයි දඬු මැස්ස කියන්නේ. තේරුණාද? හා. එතකොට ඕවා තමයි කුරුණෑගල යුගයේ මේ ලියනාවදී වෙනකොට තිබුණේ. දැන් මේවා මේ විදිහට තියෙනවා කියනකොට මේ කතාව අහගෙන ඉන්න උපාසක අම්මලාට උපාසක මහත්තුරුන්ට ලොකු දෙයක් හිතේ ඇඳෙනවා. ඔන්න දැන් එහෙනම් ගිහිල්ලා දැන් මේ දඬු මැසි තියෙන. එතකොට දැන් චිත්ත රූප මවා ගන්න පහසුයි නේද? දැන් ඔතෙන්ට දැම්මනම් එහෙම මේ දිව්‍ය විමානයකට එක්කන් ගිහිල්ලා මේ ලොකු යහනාවක සැතප්පුවක් උත් එහෙම නිකන් අවුල්නේ. දැන් දඬු මැස්සක දුවම නිකන් තේරෙනව නේද? සමීප බවක් දැනවනේ එහෙනම් ජාතක කතා කරුවා මෙතන සාර්ථකයි. ද නැද්ද? සාර්ථකයි. ඇයි? චිත්ත රූප මැවෙන විදිහට කතාව ඉස්සරහට අරන් ගියා. ඒ තුලින් පාඨක ශ්‍රාවක රසික සිත් ඇද බැඳ තබා ගන්නවා ජාතක කතාව කෙරෙහි. ඒක හේතුවක් වෙනවා. ඒ ජාතක කතාවේ තියෙන හොඳ ලක්ෂණ මිනිස්සුන්ට ඒත්තු ගන්නවන්නේ. විසරණය කරවන්නේ. තේරුණාද? හා. ඊළඟට යනවා මේ රජ්ජුරුවෝද බමුණු දැන් රජ්ජුරුවටත් දැන් හරි අවුල්. ඉක්බිති අනතුරුව සක්‍ර දේවේන්ද්‍රයෝ බිසවුන් අරගෙන නුවර වාසලින් පිටත්ව දැන් බලන්නකො මේ කතාවක් විදිහට කියාගෙන යන විදිය නේ. වාසල් සමීපෙහි පනවන ලද දඬු මැසි ඇති හරනාලද උතරේ ඕපන් කරලා ඔව් දැන් ඒතකොට දොරවල් හදලා තියෙන්නේ හොඳ කොසු ලෑලි මහෝගනි ලෑලි ඔය වෑඳ හදලා තියෙන්නේ නෑ නේද? උතන තියෙන්නේ බට පැලලි. දැන් එතකොට බට පැලැල්ල කියන වචනේ අහලා තියෙනවද? සාමාන්‍යයෙන් බට දඬු තලනවා. බට දඬු තලලා ඒකත් එහෙමයි. එක දිගට මෙහෙම බට දඬු තලලා තියෙනවා. සාමාන්‍යයෙන් දිග දැන් සාමාන්‍ය දොරක් කියන්නේ අඩි 6ක් විතර නෙමෙයිස. කෙනෙක් හිටගෙන ඉන්නකොට ඔළුව වදින්න නැත්නම් ඒ ගානට වගේ තමයි තියන්නේ. අඩි 6ක් උස කියන්නේ. එතකොට ඒ උසට කෝටු ටිකක් කපනවා. එතකොට ඒවා දිග අතට තියෙනවා. හරි? ඊළඟට
හරස් අත තියෙනවනේ. අඩි 2කමාරක අඩි 3ක විතර. ඒ පැත්තටත් බට කොටු ටික කපා ගන්න. ඊට පස්සේ මේව තලා ගන්න. තැලුවට පස්සේ බට කොට බටේ කියන්නේ රවුමනේ. ඔක තැලුවට පස්සේ නිකන් පොඩි මේ පැත්තලි වෙනවා. නිකන් ඒක හිතා ගන්න පුළුවන් කරලන්න වෙනවා. හරි. එතකොට මේ ටික දැන් දිගාතට ටිකක් අර දිග ටික දිගාතට හොම තියෙනවා. එක පෙළට ළඟ තියෙනවා. හරි. ඊට පස්සේ කොට ටික තියෙනවානේ. ඒව මේ අතර තියන්නේ කොහොමද? එකක් උඩින් එකක් යටින් එකක් උඩින් එකක් යටින් ඔහොම තියෙනවා. ඒකට කියන්නේ පැලලි වියනවා කියලා. පැලලි උයනවා නෙමෙයි උයන්නේ බත්. වියන. පැලලි වියනවා. පොල්ලතු වියනවා. අහලා තියෙනවද? හා. පොල්ලතු වියවනද අපි? හා. එතකොට එහෙම එකක් උඩ එහෙම තිබ්බහම අන්න එකට කියනවා පැලැල්ල කියලා. දැන් මේ පැලැල්ලේ හතර පැත්තෙන් මේ ෆ්‍රේම් එක ගහනවා වෙනම ලී කොටු ගැට ගහලා. ඕනක තමයි පැලැල්ල කියන්නේ. කොහේ හරි යනකොට පැලැල්ල හේතු කරනවා. ඒක වැටෙනකොට ලීයකුත් ගැට ගහලා යනවා. ඒතර ඒක වැටෙන්නේ. අන්න එක තමයි දොර වැහුවේ. දැන් එතකොට ඕවා තමයි මේ ඔය වෙනකොට කුරුණෑගල සමයේ මිනිස්සුන් දොරවල් වැහුවේ ওই විදිහට. එතකොට ඒ කාලීන තොරතුරුත් අපිට මෙහෙනම් මේ සාහිත්‍ය කෘති වලින් හොයාගන්න පුළුවන්ද? පුළුවන්. ඒතර හොරු කිව්වට ඉතින් ඔය කාලේ ඔය සාමාන්‍යයෙන් හිටවපු මේ ගස් ලැබු ගෙඩියක් වම් බොට්ටක් අරගම එක තමයි හොරකම් කරන්නේ. නැතු මේ දැන් වගේ මහා ලොකු රත්තරන් බඩු මිනිස්සු ගාව තිබුණෙත් නැහැ. ඔය කීප දෙනෙක් ගාව තියෙන්නේ නැති. ගම්මුලා දෑනි ඔය වගේ කණ්ඩායම් ගාව. සාමාන්‍ය මිනිස්සු අතර ඉතින් දැන් තිබුණේ පුහුල් හොරා කරෙන් දැන් මේ වගේ කතා. එතකොට දැන් වවපු ලොකු يعني වවපු භෝගයක් හොරෙන් කැඩුවා කැපුවා වෙන්න පුළුවන්. කෙසෙල් ගණන් අරගම මේක කරෙන්න ලොකු හොරකම් කියලා තරම් ඉතින් මේ account number දාගෙන එහෙම තියන්න තරම් ලොකු හොරකම් කරන්න දේවල් ඇත්තටම ඒ ගෙවල් ඇතුළේ තිබුණේ නෑ. කටුමැටි ගහපු ඊළඟට ඔය මේ ඉලු පොල්ලතු බටකොළෝ වහිවිල්ලපු ගෙවල්නේ. ඔයගේ සාමාන්‍යයෙන් මේ ඒගොල්ලෝ නැති අතරේ කොටියෙක් රින්ගනවට අලියකවත් නැගි ඉවරයි. සාමාන්‍යයෙන් ওই වගේ මේ හෝතම්බුවේ බලු තඩියෙක් රින්ගනවාට අරදොරක් වහගත්ත ආයෙන්නේ මේ හොරෙක් ආවොත් ඉතින් එහෙම එකක් නෑ. ඇත්තටම හැබැයි මේ ගම්මානවල ඒ තිබුණු බැන්දියාවත් එක්ක හොරු ඇති උනේ හරි අඩුවෙන්. මං කිව්වේ අර සර්වාභරණයෙන් විභූෂිත කාන්ත රුවැති ලලනාවකට පංච කල්යාණියකට පේදුරු තුඩුවේ සිට ඉඳලා දෙවුන්දර තුඩුවට නිරුපදිතව යන්න පුළුවන් සමාජයක් පරිසරයක් නේ තිබුණේ. නේ එතකොට ඒක තවදුරටත් ඕප්නින් වෙනව නේද මේ වගේ මේ ජාතක කතා වලින් මිනිසුන්ගේ චර්යාව හැදුවහම මානසික මට්ටම හැදුවහම. එතකොට ඒ තුල ඇත්තටම ලොකු එහෙම හොරෙක් හිටියා කියලා හිතන අමාරුයි. හැබැයි ඉතින් හිටියොත් නම් මේ එහෙම ලොකු අවුලකුත් නෑ දොර අරගන්න. මොකද ඒක ගැට ගහලා තියෙන පිටි පැත්තෙන්මයි අරින් දින්නේ පිට පැත්තෙම. හැබැයි ඇතුළට ගිහලා රැයට නිදා ගන්නකොට නම් මොකද කරන්නේ නැත්තේ? මේක පෙරලෙනවට ඇතුලෙන් ලීයක් හේතු කරනවා. ඉතින් වංගෙඩිය හරි මොකක් හරි තියෙන නැති එක පෙල්ලෙනවට නේද? හරි හරි. ඒ නැතු මේ ඕව තමයි සාමාන්‍ය කුරුණෑගල යුගයේ වෙනකොට තිබුණේ. හැබැයි ඒ කියන්නේ යම් අර ගල් ගුහාවල හිටපු කාලයක්ද මේ අපි? නෑ. නිවාස හදලා තියෙනවා. ඒගොල්ලෝ නිකම්ම බීම පැදුරු වෙලාගෙන හිටපු අය නෙමෙයි. දඬු මැසේජ් හදපිලා තියෙනවා. ඇඳන් වලින් ඉඳලා තියෙනවා දැන් වගේ නේ. ඒ කියන්නේ යම් දියුණු මට්ටමක් තිබුණාද? තිබුණා. නේද? ඒකට ඔක තමයි සාමාන්‍ය ජනතාවගේ ස්වභාවය. එතකොට ඒ අර කාලීන තොරතුරු අපිට ගන්න පුළුවන් නේද මේ වගේ සාහිත්‍ය කෘතියක් පරිශීලනය කිරීමෙන්. දොර පැලලි ඇති පැල්පතක් මවා ඒ පැල සමීපයට ගියෝය. පැල කියන තැන උතන ල මොකද්ද බලන්න. දාන්ත ජලය. ඔය පැල කියන්නේ සාමාන්‍ය කුඩා නිවාසය කියන එක. ඔතන අනික්ලා යන්නේ මෘදු ජලය යනවා නම් එහෙම මොකද්ද? ඔව් ගස්වල පැල පුංචි පැල ඇටිය කියන එක. හරි. ඔන්න ඔතන ලපටි කියනකොට එන ලයන්නත් මොකද්ද එහෙනම්? මෘදු ජලය. හරි. ඔන්න පැල කීතර මේවා නන ලල වේදී කියලා එකක් තියෙනවනේ. ඔන්න ඕකෙදී අපි ওই වෙනම කතා කරනවා. ඔය බලන්න මේ පැල කියන එක හරිද කියලා. හා. පැල සමීපයට ගියෝය. බහුවචනයි. කවුරු ගියෝය උනේ කවුද? රජ්ජුරුවයි කවුද ගිහිල්ලා තියෙන්නේ? මහලු වෙස්ගත් මහලු බමුණෙක් නෙවෙයි. මහලු වෙස්ගත් මහලු බමුණෙකුගේ වෙස්ගත් ශක්‍ර දෙවියෝ. ශක්‍ර දෙවියෝ සහ තව කවුද? සීලවති අන්න බහුවචනයි. ඒ නිසා වාක්‍ය අවසන් කරා බහුවචනෙන්. හරි? ඒක හොඳට බලන්න ඕනේ. එතන ආපහු අපිට මතක් කරගන්න පැල කියන තැන කුඩා නිවාසය කියන පැලට එන ල මොකද්ද?
දාන්ත ජානියම හොඳට පොඩ්ඩක් බලාගන්න ඒවා ප්‍රායෝගිකව නන්නලල ભેදේ උගන්නනකොට හිතා ගන්න බෑ අරකද මේකද මොකද්ද කියන එක. මේ වගේ අවස්ථාවකදී ඉගෙනගෙන ඉස්සරහට ගියාම අපිට මතක් වෙයි ඈ. හා. එහෙනම් ළමයා කියන තැන ල මොකද්ද? මුර්දේ. මුර්දද? ලපටි කියන තැන ල මොකද්ද? මුර්දේ. ලහිරු කියනකොට ඒ කියන්නේ ලපටි හිරු උදෑසන හිරු නේද ලහිරු කිව්වේ? ලාහිරු කිව්වේ. එහෙනම් එතන එන ල මොකද්ද? මුර්දේ. මුර්දද? තේරුණාද එහෙනම්? පැල කියනකොට එන මේ පැල ඇටිය කියනකොට එන ල මොකද්ද? මුර්දේ. මුර්දජ. කුඩා නිවාසය කියනකොට එන ල මොකද්ද? පැල. දන්තජ. තේරුණාද? අපි ප්‍රායෝගිකව යන්න ඕනේ. හා. පැල සමීපයට ගියෝය. එකල කිව්වේ එකල්හි. එකල කියන තැන ල මොකද්ද? දන්තජ. මතක තියාගන්න හොඳේ. එකල්හි. එකල බිසව් මේ නුඹගේ ගෙදර දැයි විචාරා මේ සංවාදශීලී බස්වහර. දැන් ওই තැන් වල යන්න පුළුවන්. හරි. ඒතකොට මේ ජාතක කතාව සාර්ථක වෙන්න ජාතක කතා කර යොදාගත් භාෂා උපක්‍රම කියලා වට කියන්නේ. එහෙනම් මෙතනදී භාෂා උපක්‍රමයක් තමයි නිකාම කතාව විදිහට කියාගෙන යන්නේ නැතුව මොකද දැම්මේ? සංවාදශීලී බස්වහරක් යොදාගත්තා. සංවාදශීලී භාෂාව. විචාරා බමුණු විසින් එසේ සොඳුර පළමු මම උදකලායෙමි. උදකලායෙමි. උදකලා විරාමයේදී හමුවේ මුද ටිකක් උදකලා. තනියම කියන එක නේ. පළමු මම උදකලායෙමි. බලන්නකො කටවාර ආපු විදිහ. උයන නේද දාලා තියෙන්නේ. හා. උදකලායෙමි. දැන් අපි දෙන්නම වූම්හ. දැන් පැරණි භාෂාවේ තියෙන බලන්නකො භාෂාත්මක යෙදුම් වූම්හ. එහෙයින් මා සාල් මාළු ආදිය සිඟාගෙන එන තෙක් මේ මැස්සේ වැදොබ. වැද කියන්නේ පොඩක් රෙස්ට් එකක් ගන්න කියලා කිව්වේ. වැද හෝ ඒ කියන්නේ පොඩක් ඇල වෙලා ඉන්න රෙස්ට් එකක් ගන්න කියන එක. මේ රජ බිසව කියන්නේ වැඩි මේ ඇවිදපු කෙනෙක් නෙමෙයි වැඩි මහන්සියක් හුරු කෙනෙක් නෙවෙයි නේද? වෙහෙස නිසා මේ පොඩි රෙස්ට් එකක් ගන්න කියන එක කිව්වේ. එතකොට මේක අපිට නිකන් හිතේ මැවෙනවද මෙන්න මේ චිත්ත රූප මැවෙනවද අහයි. කියා බිසවුන් ඇඟ මොලොක් අතින් මොලොක් අතින් කියන්නේ මොකද සංදිපදේ මොලොක් අතින්. මොලොක් අතින් පිරිමැද ස්පර්ශ කළා. ටච් කර දිව පහස් පතුරුවා දිව පහස් කියන්නේ දිව්‍ය පහස කියන එක. දිව සලු කිව්වොත් ඔතන එහෙනම් දිව්‍ය සලු මතකනේ අර දිව සලු කිලිටි වුණා කියනකොට කිව්වේ නේද? දිව පහස් පතුරුවා නිදි ගන්නවා දිව පහස් ලැබ ඔතනත් ඔය තියෙන්නේ දිව පහස් කියලා. දිව්‍ය පහස ලැබ විසක්ඥව නිදන්ට වන් සඳ සිහි මුර්ජා වෙලා සඳ තමන්ගේ ආනුභාවයෙන් කවුද තමන් හොදලා? ශාක්‍ර දෙවියෝ. ඒ මීටරෙන් ඉන්නවනේ අපේ ඔළුවේ තියෙනවා දැන් මොකද මේ යන කතාව කියලා. බිසවුන් තවුදිසා භවණයට ගෙන ගොස් සරහන ලද දිව්‍ය විමානයේ අතුරන ලද දිව යහන්හි සතප්පාලූහ. ඕන ওই විදිහට තමයි සීලවති බිසවුන් වහන්සේ දිව්‍ය ලෝකෙ ගියේ. රයිට්. එහෙනම් අදට ඇති වෙන්නේ. මේ ඔය අතර ගැටලු තියෙනවද මොකද? නේ. මේ ඔතනදී මම අහනවා මේ ජාතක කතාකාරයෝ යොදාගත්ත මොනවද භාෂා උපක්‍රම කීපයක් උතරින් නිකන් මතක විදිහට කියන්නේ අපි අද කරපු කොටස දක්වා හාස්‍ය රසී සංවාදශීලී බස්වහරය ඊට පස්සේ කටවහරය යොදාගත්තා නේ. හරි. ওই වගේ ඊළඟට මිනිසුන්ට මේ ෆැමිලිය නැත්තම් සමීප පරිසරයක් මවාපෑවා. නේද? දැන් මේ පන්හිඳෙන් කරපු දේවල්නේ ඔක්කොම පුස්කොළ පොත්වල. ඒ නිසා ඔන්නෝම තමයි ප්‍රශ්න වලට අහන්නේ උන්. ඌ අපි දැනන් හිටියාම හරි මේවට උදාහරණ මේ තැන් වලින් අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ දවසේ මුණ ගැහෙමු. නේ? හරි. ඉස්සරහ